ගිය සතියේ ක්ලාස් එකේ මොන හරි ගැටලු තියෙනවද? අපි page එකක් හැදුවා. page එකේ මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. ප්‍රශ්න මොකුත් නැහැ වගේ නේ. ඕකේ. ඉතින් අද අපි යමු post එකක් දාගන්න. අපේ page එකට post එකක් දාගන්න. දැන් අපි මෙච්චර දවස් post එකක් දැම්මේ සාමාන්‍ය විදියට වෙන්න පුළුවන්. create post ගිහින් මෙතනින් post එකක් දැම්ම වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. හැබැයි අපි දැන් ඊට වඩා පොඩ්ඩක් එහාට යන්න ඕනේ. ඒ හින්දා අපි hashtag පාවිච්චි කරගෙන post එකක් දාන්න තමයි යන්නේ. ඉතින් අද Facebook වලින් කොහොමද post එකක් දාන්නේ කියලා අපි බලනවා. ඊළඟ දවසේ Instagram account එකක් හදන විදිය, ඒ වගේම LinkedIn account එකක් හදා ගන්න විදිය අපි කතා කරනවා. දැන් Facebook එකට post එකක් දාද්දි එහෙම නැත්නම් අපේ class එකට post එකක් දාද්දි අපි සාමාන්‍ය විදියට කරේ මෙච්චර දවස් අර කලින් කිව්වා වගේ මෙතනට ගියා. දැන් මෙතන තියෙනවා create post stories using Facebook business suite. මේකෙන් අපිට එකම වෙලාවේ අපිට පුළුවන් Instagram එකටයි Facebook එකටයි දෙකටම post එක දාන්න. ආයෙ දෙපාරක් යන්න ඕනේ නැහැ. simultaneous අපිට මේක දාන්න පුළුවන්. දැන් මේ ගැන මම පස්සේ කතා කරනවා. මොකද Instagram account එක හදලා ඒකත් එක්ක ඊට පස්සේ අපි Instagram එක Facebook එකට link කරලා එකපාර එකම වෙලාවකදී කොහොමද Instagram එකටයි Facebook එකටයි දෙකටම post එක දාන්නේ කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් post එකක් දාන්නේ මෙතනින් හිතන්න දැන් මේක තමයි අපේ post එක කියලා right. දැන් teachers සර්ලා මොනවා හරි හදපු post එකක් තමයි මේ තියෙන්නේ. දැන් ඉස්සරහට අපි post හදන විදිය Photoshop වලින් කොහොමද post එකක් තනියම හදාගන්නේ ඒ ඔක්කොම කතා කරනවා. ඉතින් දැනට හදාගත්තු post ඇතිනේ. ඒ හින්දා තමයි මම අද class එකේ Photoshop වලට යන්න කලින් මේ part එක කරන්නේ. දැන් මෙතනදී අපි මොකක් හරි description එකක් දානවා. අපේ class එක ගැන මොන හරි description එකක් දානවා. ඉතින් අපි සාමාන්‍යයෙන් දාන්නේ class එකේ නම දානවා ඉස්සරහට ඊළඟට class එකේ එහෙම නැත්නම් course එකේ විස්තර ටික දානවා. ඒ කියන්නේ අපි හිතමු දැන් මේක math class එකක් sorry English class එකක් කියලා හිතමු උදාහරණයකට. ඉතින් අපි type කරනවා grade
basically ඔය වගේ දෙයක් නේ අපි type කරන්නේ grade 9 10 11 O level English හරි මොන හරි අපි දාන description එකක් දැම්මා ඊළඟට contact number එක දැම්මා WhatsApp තියෙනවා නම් WhatsApp number එක දැම්මා ඊළඟට website එකක් තියෙනවා නම් ඒක දැම්මා තව මොන හරි links තියෙනවා නම් YouTube links තියෙනවා නම් ඒවා දාන්නත් පුළුවන් ඕක තමයි අපි සාමාන්‍යයෙන් type කරන විදිය. ඒ කියන්නේ description එක දාන්නේ සාමාන්‍යයෙන් අපි ওই විදියට. ගැටලුවක් නැහැ. right? ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් අපි සිංහලෙන් මොන හරි දානවා නම් මම අර page එක හදද්දිත් කිව්වා වගේ සිංහලෙන් type කරනවා නම් උඩින් සිංහලෙන් type කරන්න. ඒ කියන්නේ මේ කොටසේ සිංහලෙන් type කරන්න යටින් පුළුවන් නම් ඒකෙන් පොඩි සාරාංශයක් අරගෙන යටින් ඉංග්‍රීසි වලින් type කරන්න. ඒක ගොඩක් හොඳයි. ඊට පස්සේ අපි සෙමිනාර් එකේදී කිව්වා hashtag ගැන. hashtag ටිකක් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඉතින් එතකොට තමයි වැඩි පිරිසකට අපි මේ දාන post එක share වෙන්නේ. අපිට එතකොට Facebook එකේ මේ ad boosting මතම රැඳෙන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ එයා මතම depend වෙන්න ඕනේ නැහැ අපිට. ඉතින් අපි අපේ ඩොලර්ස් ටික ලංකාවේ තියෙන සල්ලි ටික අපිට ඉතුරු කරගන්න පුළුවන්. ලේසියෙන්ම මේ hashtag කියන එක නිවැරදිව භාවිතා කරොත්. ගොඩක් බිස්නස් වල මේ hashtag එක පාවිච්චි වෙනවා ඒ කියන්නේ page වල. හැබැයි මම දැක්ක දෙයක් තමයි අධ්‍යාපන ආයතනවල මේක ගොඩක් පාවිච්චි වෙන්නේ නැහැ. මොකද ඉතින් ටීචර් සර්ලා ඇත්තටම බිස්නස් එකක් විදිහට නෙමෙයි කරන්නේ ක්ලාස් එකක් කරනවා අපිට ඒක ආදායමක් හම් වෙනවා. ඒක හරි. හැබැයි දැන් අපිට මේ දැන් මේ වෙනකන් ආවා නම් මේ විදිහට අපි දැන් මේ පාර වෙනස් කරගමු. අපි hashtag එක යන්න ඕනේ. එතකොට අපිට වැඩි පිරිසකට අපි දාන post reach කරගන්න පුළුවන්. ඉතින් ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතන ගොඩක තියෙනවා මේ hashtag අධ්‍යාපන ආයතනවල පාවිච්චි කරලා. හැබැයි අපිට අවශ්‍ය වෙනවා හැම ටීචර් කෙනෙක් සර් කෙනෙක්ම තමන්ගේ Facebook page වල මේ විදිහට hashtag එකක් පාවිච්චි කරලා තමන්ගේ page post එක page එක වීඩියෝ එක මේ ඕනම දෙයක් ගොඩාක් පිරිසකට නැත්නම් ඒ කියන්නේ ඉලක්කගත සිසුන් වෙත සහ ඔවුන්ගේ දෙමාපියන් වෙත යවන්න ඇඩ්වර්ටයිස්මන්ට් එකක් යවන්න පෝස්ට් එකක් යවා ගන්න හරි ලේසියෙන් පුළුවන් වෙනවා මේ hashtag කියන එක භාවිතා කරලා. ඉතින් අපි දැන් බලමු hashtag කියන්නේ මොනවාද කියලා. hashtag එකක් කියලා සරලවම කිව්වොත් ඔය ඩිස්ප්ලේ වෙලා තියෙන්නේ මේ කොටුවක් මෙතන පේනවා ඇති. ඉරි කෑලි මෙතන තියෙනවා 4ක්. ඉතින් මේ ඉරි කෑලි 4ෙන් අපි හිතුවට ලොකු දෙයක් මෙතන තියෙනවා. ඉතින් මේක නිකන් ඉරි කෑලි 4ක් නෙමෙයි. මේ ටැග් එක මේ කියන hash එක පාවිච්චි කරලා අපි ටැග් එකක් හදා ගන්න ඕනේ අපේ post වලට. ඉතින් අද මම උදාහරණයකට ගන්නවා English course එකකට කොහොමද hashtag එකක් පාවිච්චි කරන්නේ. මේක අනිත් subject වලටත් මේ විදිහටම තමයි පාවිච්චි කරන්නේ. ඉතින් බොහොම පහසුවෙන් මට explain කරන්න ලේසි මේ English course එකක් උදාහරණයක් ගත්තම. එතකොට මොකද අනිත් teachers වලට තේරෙනවා මොකද අපි දැන් English කියන්නේ අපේ මව් භාෂාව නෙමෙයිනේ. right? එතකොට සමහර අයගේ මව් භාෂාව වෙන්න පුළුවන්. දැන් මගේ නම් මව් භාෂාව වෙන්නේ සිංහල. right? එතකොට hashtag එකක් English course එකකට කොහොමද පාවිච්චි කරන්නේ කියලා මම උදාහරණයක් අරන් අද කියලා දෙනවා. එතකොට teachers වලට මේක තේරෙනවා. මොකද අනිත් subjects මේකට ගත්තේ නැහැ. මොකද ඉක්මනින්ම මේක තේරුම් ගන්න ලේසි මේ English කියන එක නැත්නම් English course එකක් example එකක් විදිහට අරගෙන. දැන් හිතමු O level English මේක තමයි අපේ
සබ්ජෙක්ට් එක කියලා හිතමු. අපි උගන්න සබ්ජෙක්ට් එක මේක. ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. maths, science, physics, chemistry ඕන එකක් වෙන්න පුළුවන්. දැන් O level English කියන එක අපි ගත්තම මේක මම hashtag එකකට convert කරන්න යන්නේ. ඒ කියන්නේ hashtag එකකට හරවන්න යන්නේ. මේක සාමාන්‍යයෙන් වචනයක් විතරයි. O level වචනයක් English තව වචනයක්. වචන දෙකක් තියෙනවා. තරවලම hashtag එකක් කියලා කියන්නේ මෙච්චරයි. ඕකම ආයේ type කරොත් මෙහෙම simple වලින් O level English. උඩ තියෙන එකම මෙන්න මේ ඇල ඉර නැතුව මම O level English කියලා type කරනවා. කරලා මේ hashtag එක මෙතෙන්ට දානවා. මෙන්න මේකට තමයි සරලවම hashtag කියලා කියන්නේ. මෙච්චරයි තියෙන්නේ. සාමාන්‍ය වචන ටිකක් hashtag එකක් කරගත්තු විදිය. O level English. ඔච්චරයි hashtag එක කියලා කියන්නේ. හැබැයි ඕක hashtag එකක් වුණාට මේකට තියෙන බලය ඒ කියන්නේ මෙයා කොච්චර ශක්තිමත්ද කියන එක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. කියන්නේ මේ hashtag එක කොච්චර powerfulද. තව මීට වඩා powerful විදියට අපිට මේ O level English කියන එක තව හදන්න පුළුවන්. තව powerful hashtag හදන්න පුළුවන්. උදාහරණයකට ගත්තොත් මෙයාට තියෙන බලය ඒ කියන්නේ මේ hashtag එක දාපුවම post එක reach වෙන්න තියෙන ප්‍රවණතාවය. ඒ කියන්නේ මේ hashtag එක දාපුවම සිසුන් 100කට නම් යන්නේ post එක. අපි advance hashtag එකක් දැම්මොත් ඒක සිසුන් 200කට 300කට අපිට reach කරගන්න පුළුවන්. යවා ගන්න පුළුවන්. මේක අපි හිතුව මේකෙන් යන්නේ සිසුන් 100කට කියලා. හරිම සරලයි O level English. ආයෙත් අපි example එකක් ගමු. O level maths. ඊළඟට ශිෂ්‍යත්ව පන්ති. ස්කෝලර්ෂිප් කියලාම අවශ්‍ය නැහැ. මොකද මම අපි ස්ටඩි කරලා බැලුවා පොඩි රිසර්ච් එකක් කරලා ශිෂ්‍යත්ව පන්ති වල ශිෂ්‍යත්ව පන්ති කියලාම මේ SH ලියන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ශිෂ්‍යත්වය කියලා හිතමු. right. මොකද දැන් පොඩි ප්‍රවණතාවයක් තියෙනවා. මෙහෙම සිංහලෙනුත් hashtag හැදීගෙන එනවා. ඉතින් අපි පටන් ගමු මේක. ලංකාවේ පළවෙනි පාට ඉන්සයිට් එකෙන් පටන් ගමු මේ වැඩේ. ටීචර්ස් සර්ලට මොකද දැන් ලැන්ග්වේජ් එකකට අපි ලැන්ග්වේජ් එකක් ප්‍රොමෝට් කරන්න ඕනේ නැහනේ. දැන් ජපානයේ වාහනයක් එනවා නම් වාහනේ අපි ගන්න දැන් කැමරා එක ඒ ඩෑෂ්බෝඩ් ඔක්කොම තියෙන මොනවා ජපන් භාෂාව. මේ වෙනස කවුද කරන්න ඕනේ? අපිමයි. සිංහලෙන් දාමු පටන් ගමු. හැබැයි දැම්ම නෙමේ රයිට්. ටික කාලයක් ඇද්දි මේක හැදිලා එනවා. ඉතින් මේ ශිෂ්‍යත්වය කියන එකට මම අපි කරපු රිසර්ච් එකේ අපිට හම්බුණා මේ වගේ හෑෂ්ටැග්ස් තියෙනවා. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. අනිත් ඒවාට එහෙම ලොකුවට නැහැ. රයිට්. සිංහල වලට අවශ්‍ය නම් මෙහෙම සිංහලෙන් සිංහල කියලා දාන්න පුළුවන්. ඔය වගේ. ඉතින් හෑෂ්ටැග් 10ක් දානවා නම් එකක් දෙකක් සිංහලෙන් දාන්න. නෑ සිංහල අකුරු දාන්න බෑ සර්. සිංහල අකුරු දාන්න බෑ හේතුව මම කියනවා Facebook එක දන්නේ ඉංග්‍රීසි තමයි දන්නේ. ඉතින් සිංහල අකුරු අපිට දාන්න බෑ. හැබැයි සිංග්ලිෂ් දාන්න පුළුවන්. ඒ කියන්නේ මේ ශිෂ්‍යත්වය කියන එක. සිංග්ලිෂ්. අපි මැසේජ් ටයිප් කරන්නේ සාමාන්‍ය විදියට ඒ විදියට. right? ඉතින් 10කට දෙකක් විතර සිංහලෙන් දාන්න. ඉතින් අපි ඒ රැල්ල අපි හදමු ලංකාවේ. එතකොට ලේසි. 10 බෙනිෆිට් එකකුත් තියෙනවා. මොකද හැම කෙනාම ඉංග්‍රීසි ප්‍රගුණ වෙලා එන්නේ නැහනේ. එක වසරේ ඉඳලා ඉගෙන ගත්තත් ළමයි හැමෝටම ඉංග්‍රීසි O level ගත්තොත්
කොළඹ ප්‍රදේශයේ තමයි ටිකක් ඉංග්‍රීසි පාස් වෙන ප්‍රවණතාවය තියෙන අඩු ගානේ S එකක්වත් අරගෙන සමහර ටිකක් අපි කොළඹෙන් බැහැර ප්‍රදේශවල O level අනිවාර්යෙන් පාස් වෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. ගොඩක් අයට W තමයි එන්නේ රිසල්ට් එක. අනිත් සබ්ජෙක්ට්ස් ගොඩාක් හොඳට පාස් වෙනවා ඉංග්‍රීසි එහෙමයි. ඉතින් ඒ නිසා 10කට එකක් right. මම මේක මෙතන ටයිප් කරලාම පෙන්නන්නම්. අපි ඉංග්‍රීසි වලින් වචන 10ක් දැම්මොත් ඉංග්‍රීසි වලින් අපි hashtag 10ක් දානවා නම් සිංහලෙන් සිංග්ලිෂ් වලින් right සිංග්ලිෂ් වලින් දෙකක් දාමු. දොළහක් වගේ වෙන්න. නැත්නම් 8ක් දානවා නම් ඒ 8ට එකක් වගේ දාන්න. 10ට 2යි අනුපාතය කියලා නෙමෙයි මම කියන්නේ. ඉතින් දෙකක් විතර දාන්න කියන එක තමයි කියන්නේ. මෙතන. ඒක 5ට එකක් වගේ තමයි මෙතන අනුපාතය හැදෙන්නේ. එහෙම වුණොත් මම යෝජනා කරනවා දෙකක් විතර දාන්න. මොකද එතකොට හැමෝම මේ විදියට hashtag දාද්දී Facebook එකේ තියෙනවා ප්‍රමාණයක්. ඒ කියන්නේ hashtag 1000ක් ආවෙන් පස්සේ hashtag 1000ක් ආවෙන් පස්සේ ඒ hashtag එක ඒ කියන්නේ සම්මත වෙනවා. ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් hashtag එකක් වෙනවා. දැන් අපි ශිෂ්‍යත්ව කියලා ශිෂ්‍යත්වනේ ශිෂ්‍යත්වය කියලා දාමු. ශිෂ්‍යත්වය කියලා hashtag 1000ක් දැම්මොත් දැන් මෙතන ඉන්න ටීචර්ස් කරලාගෙන් මම හිතන්නේ කරලා 6 දෙනෙක් හරි 7 දෙනෙක් හරි ශිෂ්‍යත්ව පන්ති කරනවා. ඔය ශිෂ්‍යත්වය කියන වචනේ අද අපි පටන් අරගෙන මාසයක් ඇතුළත 1000 පිරුණොත් මේ මෙතන ඉන්න ටීචර්ස් කරලා 6 දෙනාම ශිෂ්‍යත්වය කියන hashtag එක දැම්මන් පස්සේ right මෙන්න මේ ශිෂ්‍යත්වය කියන hashtag එක දැම්මන් පස්සේ 1000 පිරුණන් පස්සේ දැන් මෙතන ඉන්න ටීචර්ස්ලා 6 දෙනාම අද පටන් අරගෙන නැත්නම් හෙට ඉඳලා අපි මේක මේ hashtag එක දානවා. මාසයක් විතර යද්දි 6 දෙනාම 1000ක් විතර දාලා ඉවරයි post. එතකොට මේකට බලයක් ගොඩ නැගෙනවා. මේ hashtag එකට බලයක් ගොඩ නැගෙනවා. එතකොට Facebook එකෙන් දන්නවා මේක standard hashtag එකක් විදිහට එයා ගන්නවා Facebook එකෙන්. එතකොට අපේ අරමුණ සාර්ථක වෙලා ඉවරයි. සරලවම ඔය hashtag එක දාද්දී hash එක ඉස්සරහට දාලා ඊළඟට O level English හරි O level maths ශිෂ්‍යත්වය සිංහල කොහොම දානවා. මම මේ ටික delete කරන්න. ඉංග්‍රීසි භාෂාව අපි ගන්න උදාහරණයකට අද මේ hashtag එක මීට වැඩියෙන් ඉස්සරහට අරන් යන්න. ඩක් ඩීප්ලි ගිහින් තේරුම් කරන්නයි මට මේ අවශ්‍ය වෙන්නේ. දැන් ඉංග්‍රීසි භාෂාව ගත්තම කොටස් 4ක් තියෙනවානේ. ඔව් ප්‍රශ්නයක් අහලා තියෙනවනේ තව. ඉංග්‍රීසි ඊළඟට hashtag එකක් O level නෑ. එහෙම අවශ්‍ය නෑ. දැන් මෙහෙම hashtag එකක් දානවා නම් O level English දාන්නත් පුළුවන් English O level දාන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. grammatically හරියන විදියට දාන්න. හැබැයි දැන් අපි ගොඩක් සර්ච් කරන්නේ O level English කියලානේ. මොකද මේ ඉංග්‍රීසි දන්නේ නැති ඒ කියන්නේ ඉංග්‍රීසි ගැන දැනුමක් නැති අයනේ ඉංග්‍රීසි ඉගෙන ගන්න එන්නේ. එතකොට අපි මෙතන දාන්න ඕනේ grammatically හරි වචනම නෙමෙයි. right? ඒ කියන්නේ grammar වලින් හරි වචනම නෙමෙයි hashtag එකට දාන්න ඕනේ. සාමාන්‍යයෙන් search කරන විදිය. දැන් Google එකේ ගොඩක් අය search කරන්නේ English course එකක් හොයන්න නම් මෙන්න මෙහෙම. English course කියලා දාන්නෙත් මෙන්න මෙහෙමනේ.
COURS නෙමෙයි සාමාන්‍ය සර්ච් කරන්නේ මෙතන. ඉංග්‍රීසි දන්නේ නැති හින්දානේ දැන් මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න එන්නේ. ඉතින් Google එකේ සර්ච් කරන්නේ මෙන්න මෙහෙම. ඉංග්‍රීසි course in Kandy. Kandy සමහර නුවර කියලා තමයි දාන්නේ මේක. ගොඩක් අය. හරි. නැත්තම් ඉංග්‍රීසි course නුවර කියලා දානවා. නැත්තම් දැන් සමහර අය Kandy කියලා දානවා. වෙන ප්‍රදේශයක් ආවොත් ඒ ප්‍රදේශයක් දානවා. ඉතින් අපි ග්‍රැමටිකලි හරියන විදියට නෙමෙයි මෙතනදී අපි පාවිච්චි කරන්න ඕනේ ටිකක් විවහාරයේ තියෙන විදියට. විවහාරය කියන්නේ අපි සාමාන්‍යයෙන් හිතන්න ඕනේ එතකොට දැන් ඉංග්‍රීසි වගේ භාෂාවකට හැෂ්ටැග් දාද්දි 100% කියන්නේ නිවැරදිව ග්‍රැමර් පාවිච්චි කරන්න නරකයි. හේතුව ඉංග්‍රීසි බැරි අය තමයි මේ එන්නේ ඉගෙන ගන්න. එතකොට අපි එයාලගේ මානසික මට්ටම හිතලා තමයි අපි මේ හැෂ්ටැග් එක දාන්නේ. ඔක ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. දැන් ඉංග්‍රීසි භාෂාව ගත්තම listening, speaking, writing and reading. ඕකනේ ගොඩක් වෙලාවට ඔය බෙදෙන පාර්ට් හතර. ඒ කියන්නේ අහුම්කන් දීම අවශ්‍යයි, කතා කිරීම අවශ්‍යයි, ලිවීම අවශ්‍යයි, කියවීම. ඔය ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්න ඔය කොටස් හතරනේ ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන්නේ. IELTS කියන කෝස් එක ඒ කියන මේ එක්සෑම් එක ඇදිලා තියෙන්නේ මේ කියන හතරෙන්නේ. තව තියෙනවා PTE ඔය වගේ TKT ඔය වගේ එකක් තියෙනවා ඉංග්‍රීසි කෝස් එක. එතකොට හැෂ්ටැග් එකක් අපි දාද්දී ඉංග්‍රීසි කෝස් එකට නිකන් මේ විදිහට සරලව ඉංග්‍රීසි කෝස් කියන එක හැෂ්ටැග් එකක් දැම්මා ඉංග්‍රීසි කෝස් කියලා දැම්මා. මේ හැෂ්ටැග් එක දාද්දි ස්පේස් තියන්නේ නැහැ. right ස්පේස් එකක් එන්න බෑ. හැෂ්ටැග් එකයි පළවෙනි අකුරයි එක්ක හිඩස් තියන්න බෑ. ඊළඟට සම්පූර්ණ අකුරු ටික ඔක්කොම සිම්පල් වෙන්න ඕනේ. ඒකයි රූල් එක. මෙන්න මෙහෙමයි ඉංග්‍රීසි වලට අපි හැෂ්ටැග් එකක් හැදුවේ. ඉංග්‍රීසි කෝස් කියන එක. හැබැයි දැන් මෙතනින් එහාට අපි යන්න ඕනේ. මේක ප්‍රාථමික අවධිය. මෙතනින් එහාට යන විදිය ගැන කතා කරොත් මෙන්න මෙහෙම. මේ කියන ටික හොඳට අහගන්න. ප්‍රශ්න තියෙනවා නම් ඕන තරම් අහන්න. මොකද මේක වැදගත්ම පාර්ට් එකක්. දැන් මෙතන තියෙනවා මේ listening එකේ how to improve fluent English through listening කියලා වාක්‍යයක් තියෙනවා. මම මේ listening කියන එක කැපිටල් කරන්නේ. Proper pronunciation and speaking loud. How to enhance confidence in speech. මම මේ වචන ටික විතරක් නිකන් highlight කරන්නම්. ඇයි කියලා මම කියන්නම්. How to improve English in writing. The ways to improve English in writing. Enhance the confidence when communicating in English.
දැන් ටීචර්ලා හොඳට බලන්න මම මේ කියන එක පළවෙනි වාක්‍යය තියෙනවා how to improve fluent English through listening. සිංහල තේරුම කියන්නේ ඒ කියන්නේ ඇහුම්කන් දීමෙන් කොහොමද ඒ කියන්නේ ඉංග්‍රීසි අපි ප්‍රගුණ කරගන්නේ. ඇහුම්කන් දීම තුලින්. දැන් අපි මේ පළවෙනි වචනය ගැන තමයි මේ කතා කරන්නේ. ඉංග්‍රීසි වලින් තියෙන පියවර 4. මම ඉංග්‍රීසි කියන එක 4කට කඩාගත්තා. එකක් listening, speaking, writing, reading. ඇහුම්කන් දීම, කතා කිරීම, ලිවීම, කියවීම. කියලා 4කට කඩාගත්තා. ඊළඟට ඒ 4 ටිකක් තව විස්තරාත්මකව මෙන්න මේ විදිහට ලියාගත්තා. කොහොමද ඇහුම්කන් දීමෙන් ඉංග්‍රීසි ප්‍රගුණ කරගන්නේ? ඊළඟට දෙවෙනියට proper pronunciation and speaking loud. ඒ කියන්නේ නිවැරදි උච්චාරණය සහ ශබ්ද වැඩියෙන් කතා කිරීම. ඒ කියන්නේ speaking loud. හයියෙන් කතා කරනවා. ශබ්ද කරලා කතා කරනවා. එතකොට දිව හැදෙනවා. නේ? ඉංග්‍රීසි හයියෙන් කතා කරද්දී අපේ දිව එකට හුරු වෙනවා. ඊළඟට how to enhance the confidence in speech. ඒ කියන්නේ විශ්වාසය අපි කතා කරද්දී අපේ ආත්ම විශ්වාසයනේ ඒ වගේ අපි වැඩි කරගන්නේ කොහොමද? ඊළඟට how to improve English in writing. ලිවීමෙන් අපේ ලිවීමේ කුසලතාවය අපි වැඩි කරගන්න විදිය. දැන් මෙච්චරයි අනිත් සබ්ජෙක්ට්ස් වලට අනිත් සබ්ජෙක්ට් කරන ටීචර්ස්ලාට හිතන්න තියෙන්නේ. මෙතෙන්ට වෙනකම් ඉංග්‍රීසි කියන එක කඩාගත්තා 4කට. ඊළඟට මෙන්න මෙහෙම ඒකත් පොඩ්ඩක් වැඩියෙන් විස්තර කරා එක වචනයක් අරගෙන. කොහොමද විස්තර කරේ? listening කියන එක ඇහුම්කන් දීම. නිකන් ඇහුම්කන් දීම නෙමෙයි. ඇහුම්කන් දීමෙන් ඉංග්‍රීසි ප්‍රගුණ කරගන්න විදිය. ওই විදිහට අපි පොඩි නාම විශේෂණ ටිකක් දාලා පොඩි ක්‍රම ටිකක් මෙතන තියෙනවා නාම විශේෂණ තියනවාද මෙතන? how to improve fluent English. fluent තියෙනවා. එතකොට අපිට මෙතන නාම විශේෂණයක් තියෙනවා. ඒ වගේ නාම විශේෂණයක් අපි දැම්මා. ඒක කරන විදියක් ගැන කිව්වා. right? ඇහුම්කන් දීමෙන් පුළුවන් ඉංග්‍රීසි fluent කරගන්න කියලා කිව්වා. අන්න ඒ වගේ එම සබ්ජෙක්ට් එක පොඩ්ඩක් අපි මෙන්න මේ ආකාරයට කඩාගත්තා. කඩාගෙන මෙන්න මේ වගේ වාක්‍යයකටත් අපි පෙරළුවා. එතකොට මැත්ස් කරන ටීචර් කෙනෙක්ට කොහොමද මේක ආදේශ කරගන්නේ? මැත්ස් ගන්න මෙන්න මෙහෙම මැත්ස් කියන සබ්ජෙක්ට් එක ගත්තා. ඊළඟට ඒකේ තියෙනවනේ කරුණු ටික. දැන් මැත්ස් ගත්තම ජියෝමැට්‍රි ඒ වගේ දැන් සිංහලෙන් කියනවා වචන ජ්‍යාමිතිය ඊළඟට මට ටීචර්ස්ලා පුළුවන් නම් පොඩි උදව්වක් දෙන්න මේ වචන ටික මතක් වෙන්න එකපාරට. right? ජ්‍යාමිතිය, කුලක, ප්‍රස්ථාර තවනක් තියෙන්නේ. ජ්‍යාමිතිය, කුලක, ප්‍රස්ථාර, භාග right. ඊළඟට ත්‍රිකෝණමිතිය ඒ වගේ සබ්ජෙක්ට්ස් තියෙනවනේ. ඉතින් මේ ටික දැන් මේවා හැම එකේම තියෙනවා හැම පෙළ පොතකම පිටිපස්සේ වගේ ගොඩක් වෙලාවට මේක ඉංග්‍රීසි වචනේ දාලා තියෙනවා. ඔව් graphs එතකොට ඒ වගේ ප්‍රස්ථාර ඒ වගේ තියෙනවා. ඉතින් ඔයයි ඉංග්‍රීසි වචන ටික ගන්න.
right මට මැසේජ් එකක් දාලා තිබ්බා රංජිත් දාලා තියෙනවා ත්‍රිකෝණමිතියයි ප්‍රස්ථාරය ගැන දාලා තියෙනවා මේක මෙන්න මේ වගේ වචන ටිකක් අපි ගත්තා අරගෙන මොකද කරන්නේ සරලව හදනවා නම් මෙතෙන්ට hashtag එකක් දාපු ගමන් ඒක ඉවරයි. මෙතෙන්ට hashtag එකක් දාපු ගමන් ඒ ප්‍රශ්නේ ඉවරයි. subject එක. ඊළඟට අපිට පුළුවන් මෙතෙන්ට දාන්න. දැන් මේ ඉංග්‍රීසි වලින්ම පාවිච්චි කරපු විදිහ how to improve fluent English through listening. ඕකම අපිට දාන්න පුළුවන් දැන්. අපි මෙතන ගමු ප්‍රස්ථාර ගත්තම අපිට පුළුවන් නිවැරදිව ප්‍රස්ථාරයක් හදන විදිය. right? ඉතින් මේක ඉංග්‍රීසි වලින්ම ගන්න අමාරු ටීචර්ස්ලා ඉන්නවා නම් ඉංග්‍රීසි සර් කෙනෙක් ඉන්නවනේ අනිවාර්යෙන් ඉතින් ටීචර්ස්ලාගේ යාළුවෝ ඔක්කොම ටීචර්ස්ලානේ. ඉතින් ටීචර් කෙනෙක් සර් කෙනෙක්ගෙන් ගිහලා පොඩි හෙල්ප් එකක් ගන්න. ටීචර්ගේ විදියටම මම කියන්නේ. ඔබේ විදියටම කියන්න මම උගන්වන්නේ මෙන්න මේ මෙහෙමයි ප්‍රස්ථාර උගන්වන්නේ මම මේ විදියට. එතකොට ඒ ඉංග්‍රීසි උගන්වන සර්ට කියන්න මට මේ වචන ටික ලියලා දෙන්න. ඕනයිද විනාඩි 5න් ප්‍රස්ථාර කියලා එහෙමත් ඉතින් එහෙමත් තියෙනවානේ සමහර ටීචර් සර්ලාගේ ප්‍රශ්නයක් නැහැ right. ඉතින් ඔය ප්‍රස්ථාරේ හදන විදියට තියෙන විෂය කරුණු තියෙනවානේ කියන්නේ අපි ටෙක්නිකල් තාක්ෂණික ක්‍රමවේද ඒ අදාළ වචන ටික තමයි අවශ්‍ය වෙන්නේ. තාක්ෂණික වචන ටික. මෙතන අපි දාලා තියෙන්නේ how to improve fluent English through listening. ඒ වගේ. මෙතෙන්ට මේ වචනේ විතරක් මදි. මේක හැදෙන විදියක්. right? එතකොට ඉක්මනින් කරන්න පුළුවන් විදියක්. දැන් ජ්‍යාමිතිය අමාරුයි කියලා කියනවා ජියෝමැට්‍රි අපිට පුළුවන් ඒක ඉක්මනින් හදන විදියක් මොන හරි ඊට අදාළ වචන තියෙනවනේ. වේගෙන් ගණන් හදනවා වගේ. අන්න ඒ වගේ සිංහල වචන තියෙනවා වේගෙන් ගණන් හදනවා. චක්‍රයේ වේගෙන් හදනවා. කියන්නේ චක්‍රයේ වේගෙන් අපි ආඩම් කරන්න බෑ චක්‍රේ. ඒ චක්‍රයේ වේගෙන් ඉක්මනින් ගණන් ටික හදනවා. අන්න ඒ වගේ වචන තියෙනවනේ අපි පාවිච්චි කරන වේගෙන් ගණන් හැදීම. ඒ වගේ. කුලක භාග ඒ විදිහට right. එතකොට ඒවට එන වචන ටික අරගෙන මෙන්න මේ විදිහට hashtag එකක් හදාගන්න පුළුවන්. දැන් මම මේකට සරලව හැදුවා මෙතෙන්ට hashtag එකක් දාපුවම hashtag එකයි listening කියලා ආවා hashtag එක speaking writing reading. දැන් මම මේ ටික දැන් ටයිම් කළා. මම මේ ටිකට hashtag එකක් දාගෙන යනවා. ස්පේස් තියන්න බෑ. ස්පේස් තිබ්බොත් ඒක ඇක්ටිව් නෑ. ඒ හින්දා hashtag එකකට පස්සේ ස්පේස් තියන්න නරකයි. ඒක ගැලපෙන්නේ නැහැ සහ ඇක්ටිව් වෙන්නේ නැහැ hashtag එක. ඔච්චරයිනේ සරලවම hashtag එක කියලා කියන්නේ. right? වචනයක් තියෙනවා ඒකට hashtag එකක් දාපුවම hashtag එකක් වෙනවා. මේ තියෙන hashtag 4. ඊළඟට මම මේ hashtag එක පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරනවා. ඒ කරන්නේ කොහොමද? පළවෙනි වාක්‍ය ගන්න. How to fluent English through listening. මේ විදිහටම හදාගත්තා වෙන්න පුළුවන් ටීචර් කෙනෙක්ගේ සර් කෙනෙක්ගේ සබ්ජෙක්ට් එකක් math සිංහල chemistry bio මේ ඕන එකක්. ඕනෑම සබ්ජෙක්ට් එකක්. 3 4 5 ශිෂ්‍යත්ව පන්ති ඕනම දෙයක්. 1 2 වසර වෙන්න පුළුවන්. ඕනෑම සබ්ජෙක්ට් එකක්. දැන් මේ උඩ වාක්‍යෙ මම අරගෙන hashtag එකක් හදන්න යන්නේ. එකක් නෙමෙයි දෙකක් තුනක් හදනවා. වාක්‍ය තමයි how to improve fluent English through listening කියන වාක්‍ය.
මම hashtag එකට ගන්නවා improve fluent English. දැන් මේ grammar නෙමෙයි right? මේ ව්‍යාකරණ වලින් හරි විදිය නෙමෙයි මේ අපි හොයන්නේ. මේ හදන්නේ. මේ hashtag එකට ඕනේ මෙන්න මේ ටික. improve fluent English. ඔන්න ඔය වචන තුන. මේ වචන තුන මම ගත්තේ. මෙන්න මේ වචන තුන ගත්තා. මේ ටිකක් බෝල් කරන්නම් ටීචර්ට එතකොට පැහැදිලිව පේනවා. මේ වචන තුන අරගත්තා මේ පල්ලහැට. අරගෙන මේකේ කැපිටල් ටික අයින් කරා. මෙතනත් කැපිටල් එකක් තියෙනවා E කියලා. එකත් අයින් කරා. English. Improve fluent English. ඊළඟට ආයතන through listening. මේ through listening කියන එකත් ගන්න පුළුවන්. Improve fluent English through listening. මෙන්න එක hashtag එකක්. මෙන්න අනිත් hashtag එක. වචනෙට අපි hashtag එක දාන්නේ කොහොමද? කොටු සලකුණ ඉස්සරහට දාන්න. දැන් තියෙනවා අපිට hashtag දෙකක්. මේ දෙකම එකතු කරන්න ඕනේ අපි. එකතු කරන්නේ මෙහෙමයි. මේ hashtag එකයි අනිත් hashtag එක අතර එකම හිඩසක් පමණයි තියන්නේ. ඒ කියන්නේ එක ස්පේස් එකයි අපි තියන්න ඕනේ මේ දෙක අතර. මෙන්න මේ එක හිඩස විතරයි තියන්න. හිඩස් දෙකක් තිබුණොත් ඒත් ගැටලුවක් වෙනවා අපිට. එක හිඩසයි තියන්නේ. hashtag 10ක් දානවා නම් මේ එක hashtag එකක් තියෙනවා මෙතන. ඊළඟට එක හිඩසක් තියෙනවා. තව hashtag එකක් එනවා. අපි දැන් අනිත් වාක්‍යයටත් යමු. Proper pronunciation and speaking loud. එතකොට අපිට ගන්න පුළුවන් මෙතනින් proper pronunciation කියන එක ඒ විදිහටම hashtag එකක් වගේ ගන්න පුළුවන්. දැන් n කියන එක ඕනේ නැහැ. මේ වාක්‍යයක් නෙමෙයි හදන්නේ. එතකොට and අවශ්‍ය නැහැ. proper pronunciation ගන්න පුළුවන්. එතකොට මෙතන හිඩස අයින් කරා. p simple කරා. hashtag එක දැම්මා p simple කරා. proper pronunciation තියෙනවා. ඊළඟට speaking loud. උඩ වාක්‍ය
hashtag එකට අපි convert කරනවා proper pronunciation speaking loud. right. දෙවෙනි වාක්‍යයත් අපි hashtag එකට අරව ගත්තා. ඊළඟට තුන්වෙනි වාක්‍යය. How to enhance රන්දිත් සර් අහලා තිනවා හැමෝම hashtag දාලා post එක දැම්මොත් ඉතින් අපේ post එක උඩට ගන්න කොහොමද? ඔව් මම එතනින් ඉස්සරහට කියනවා රන්දිත් සර්. මෙතන how to enhance the confidence in speech. එතකොට මෙතන enhance කියන එක ගන්නවා පල්ලෙහාට. මේ enhance කියන එක අපිට එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඒක hashtag එකක් විදිහට. මෙතෙන්ට ආයේ මේක the කියලා අවශ්‍යත් නැහැ. නැත්නම් මේ තුනම එකට එකතු කරන්න අවශ්‍යත් නැහැ. මොකද enhance කියලා කියන්නේ අපි දැන් ඒකට අපිට මෙතන තව adjective එකක් දාන්නත් පුළුවන් ඕන. enhance වෙනකොට වෙන නමක් දාන්නත් පුළුවන්. confident in speech. මේකත් තව hashtag එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. confident in speech. hashtag එක දැම්මා enhance ගත්තා confident දැම්මා in speech කියන එක ඒක එකට ගන්න ප්‍රශ්නයක් නෑ. එතන දැන් confident in කියන වචනේ තියෙනවානේ. ඒ in කියන එක එතෙන්ට එකට ගන්න. ඒක ගැටලුවක් නැහැ. ඉතින් මේක හරියටම මේක කරන්න ස්ටෑන්ඩඩ්ම ක්‍රමවේදයක් කියලා එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට දැන් මම ඊතුරු ඊළඟ වාක්‍යයක් hashtag එකට දාලාම මේ ටික කියන්න. English improve English in writing. මේ වචනේ ගත්තා. මේක hashtag එකක් කරගන්න යන්නේ. මේ දෙකම දාන්න පුළුවන් in writing කියන එක. in writing කියලා විතරක් ගන්න ඉන්න අවශ්‍ය නැහැ. මොකද මේ දෙන්න අතර සම්බන්ධයක් ඇති වෙනවා. right? improve English ඊළඟ writing කියලා තියෙනවා. මේ in එක already Facebook එකෙන් දන්නවා මෙයා මේ මෙහෙම දෙයක් තමයි අදහස් කරන්න කියන එක. ඒ හින්දා මේ දෙක අතර සම්බන්ධයක් ගොඩනගන්න අවශ්‍ය නැහැ ව්‍යාකරණ වලින්. දැන් අපි මෙහෙම හදාගත්තු hashtag ටික ඔක්කොම එකට අපි අරගමු.
right. මෙන්න මේ විදියට තමයි අපි hashtag ටික හදාගන්නේ. මේ උඩ තියෙන අකුරු ටිකට මෙන්න මේ වගේ සරලව හදාගත්තොත් ඒකේ ප්‍රතිඵලයක් ටිකක් සරලයි. ලොකු පිරිසකට රීච් වෙන්නේ නැහැ. listening කියන එකට දැම්ම, speaking කියන එකට දැම්ම, writing කියන එකට දැම්ම, reading කියන එකට දැම්ම. හැබැයි මෙන්න මේ විදිහට ටිකක් ඒක තව විසරණය කරොත් එතකොට ඒක වැඩි පිරිසකට රීච් වෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩාක් වැඩි. අනිවාර්යෙන් වැඩි පිරිසකට රීච් වෙනවා. ඉතින් මේකම වෙන වෙන භාෂාවන් වලට ජැපනීස් ලැන්ග්වේජ්, කොරියන් ලැන්ග්වේජ් වෙන්න පුළුවන්. ඊළඟට subjects physics, chemistry, bio ඕනෑම දෙයක්. ඔක්කොම කියන්නේ නැහැ මම. ඔය හැම subject එකකටම මේ විදියට unique hashtag ටිකක් හදාගන්න පුළුවන්. දැන් අපි සර් අහපු ප්‍රශ්නේ සර් ඇහුවා දැන් මේ විදියට හැමෝම hashtag දාපුවම කොහොමද අපේ එක ඒවත් අභිබවා උඩට ගන්න කියන. දැන් මම ඒක තේරුම් කරන්න යන්නේ. මම මේ hashtag ටික copy කරලා ගන්නවා. අරගෙන මෙතනින් paste කරන්න. ඔන්න බලන්න මෙතන වෙච්ච දේ. ඉතින් සරලව පේන ඇති මෙතන මේ hashtag එකේ එක පැත්ත. දැන් මෙතන ඔක්කොම නිල් පාටයි මේ මැද විතරක් පොඩ්ඩක් සුදු පාට වෙලා තියෙනවා. improve fluent english කියන එක. හේතුව මෙතන space එකක් නැහැ. පිටසක් නැති වුණාම ඒක සුදු පාට වෙනවා. ඔන්න දැන් ස්පේස් එකක් තිබ්බ ගමන් ඒක නිල් පාට වුණා. මේ විදිහට නිවැරදිව ස්පේස් එකක් තියලා hashtag ටික හදා ගන්න ඕන. හදාගෙන මේ description එකත් එක්ක phone numbers දානවා නම් දාන්න, contact numbers මේ ඕන දෙයක් දාලා මේ post එක අපි input කරපු මේ photo එක post කරන්න පුළුවන්. Orange capital දාන්න එපා. simple වලින් තමයි යන්න ඕනේ. ඒක standard විදියක් hashtag දාන්න. simple වලින් ගියා නම් හරි සර්. මෙතෙන්ට බටන් එකක් දාන්නත් පුළුවන් අපිට. මෙතන මේ යට තියෙන බටන් එක දැම්මොත් get message කියලා Facebook එකට message එකක් තමයි එන්නේ අපිට. ඊළඟට මෙතන තියෙනවා feeling activity කියලා. එහෙම නිකන් symbol එකක් දාන්නත් පුළුවන්. WhatsApp message කියලා දැම්මොත් WhatsApp බටන් එක තමයි add වෙන්නේ. එතකොට කවුරු හරි ස්ටුඩන්ට් කෙනෙක් හරි දෙමාපියෙක් හරි post එක select කරොත් ඒ වෙලාවෙම අපිට WhatsApp එකට message එකක් ගන්න පුළුවන්. මම හිතන්නේ ටීචර්ස් සර්ලාට ගොඩක් වැදගත් මේ WhatsApp බටන් එක. මොකද මේ Facebook එකේ ගිහිලා message බල ඉන්න වෙලාවක් නැහැනේ ඇත්තටම. ඒ හින්දා WhatsApp message එකක් දාන එක ගොඩක් වැදගත්. ටිකක් ඊටත් වඩා එහා ඒ කියන්නේ ළමයි 1000ක් 500ක් වගේ හැන්ඩල් වෙනවා නම් ඒ වගේ ළමයි ප්‍රමාණයක් ක්ලාස් එකේ ඉන්නවා නම් call button එකම දාන්න. මොකද ඒකත් එහෙමනම් මේ WhatsApp එක manage කරන්න කාට හරි දෙන්න ඕනේ. ටීචර්ම සර්ම නම් මේක මේ manage කරන්නේ call button එකක් දාන්න. එතකොට කවුරු හරි call එක answer කරා. එතකොට එතනින් communicate කරගන්න පුළුවන්. මෙතනින් කැමති බටන් එකක් දෙන්න පුළුවන්. දැන් WhatsApp දැම්මොත් WhatsApp බටන් එක එනවා. get message දාපොත් get message කියන බටන් එක එනවා. මෙන්න මේ විදිහට මේ තියෙන බටන් එක send message කියන්නේ මේක ඔබපු ගමන් WhatsApp Facebook එක හරහා message එකක් inbox එකට එනවා අපි. page එකේ inbox එකට එනවා message එක. දැන් මෙතන WhatsApp දැම්මොත් එහෙම මෙතන WhatsApp කියලා වැටෙනවා. එතකොට WhatsApp එකට message එකක් එනවා.
insert a mistake කැමති එක මෙතනින් පාවිච්චි කරන්න පුළුවන් පහසු එකක්. ඉතින් ওই විදියට හදාගත්තු post එක අපි යට මෙතන post කියන බටන් එක සිලෙක්ට් කරලා post කරගන්න. right. දැන් ටීචර්ස් සර්ලට පේනවා ඇති තවත් අමුතු දෙයක් වෙලා තියෙනවා. ඉතින් මේක මම හිතලාමයි කරේ. මේක පෙන්වන්න. ඒ තමයි මෙතන ඔක්කොම නිල් පාටයි තැන් දෙකක් විතරක් කළු පාටෙන් තියෙනවා hashtag එකත් එක්ක. ඒකේ තේරුම එකම වචනේ එකම hashtag එක දෙපාරක් ඇවිල්ලා තියෙනවා. improve fluent English through listening කියන මේ වචන දෙක මෙතනත් එකක් තියෙනවා මෙතනත් එකක් තියෙනවා. මේකත් වැරදි. එතකොට එකපාරයි එක hashtag එකක් මුළු post එකේම එන්න පුළුවන්. ආයෙත් අපි edit කරන්න ඕනේ. මෙතන මේ පේන dot තුන ගාවට ගිහින් edit කියලා අපි යනවා. ගිහින් දෙපාරක් තියෙන එක අපි අයින් කරනවා එක වචනයෙන්. ඊළඟට තියෙනවා ආයේ through listening කියන වචනේ. ඔන්න ඔය විදිහට ඒ වචන දෙක අයින් කරලා මෙතන save කියන එක select කරනවා. දැන් පේනවා ඇති අර කළු පාට වෙච්ච එක අයින් වුණා. මෙන්න මේ වගේ space හරියට බලන්න ඕනේ. කළු සුදු කළු නිල් බලන්න ඕනේ. කළු නිල් කියන්නේ කළු පාට වෙලා නම් තියෙන්නේ. ඒ කියන්නේ දෙපාරක් ලිය වෙලා තියෙනවා. සහ ස්පේස් වැඩි නම් සුදු පාට වෙනවා hashtag එක. නිවැරදි hashtag එක කියන්නේ මෙන්න මේ විදිහට නිල් පාටට ඔක්කොම අකුරු ටික තියෙන්න ඕනේ. right. අපි දැන් පුරා හෝරාවක් නේ පැයක් මට දැන් පොඩි සතුටක් තියෙනවා මේකෙන් මම සිංහල වලින් මේක කරද්දී සිංහලත් හොඳට පුරුදු වෙනවා මම කතා කරලා. ඉතින් මොනවා හරි වැරදි වෙනවා නම් සමා වෙන්න ඕනේ සමහර සිංහල වචන කතා කරද්දී. ඉතින් පැයක් අපි ක්ලාස් එක කරා. ඉතින් පොඩි බ්‍රේක් එකකට ගිහිල්ලා ඊළඟට අපි බලමු ඇයි මෙහෙම hashtag දාපුවම මොකද්ද වෙන වාසිය මොන දේවල්ද අපිට එන benefits සාර සහපු ප්‍රශ්නෙට හැමෝම මෙහෙම දාපුවම කොහොමද අපි ඒක උඩට එන්නේ කියන එක. ඉතින් ඒ කරුණු ටික අපි මේ බ්‍රේක් එකෙන් පස්සේ කතා කරමු. දැන් 10යි වෙලාව අපි 10යි කාලා විතර වෙනකන් කියන්නේ විනාඩි 15ක් අපි බ්‍රේක් එකක් අරගෙන ඊළඟට ආයේ සම්බන්ධ වෙමු.
right. ඉතින් ගොඩක් ටීචර්ස් සර්ලා 9 වෙනකන් ක්ලාස් කරනවා කරලා ඊට පස්සේ තමයි ආයෙ මේකට එන්නේ. ඉතින් ඒකයි අපි පැය කාලක් විතර බ්‍රේක් එකක් අරගෙන ඒක කරන එක හොඳයිනේ. මෙතෙන්ට වෙනකම් මොන හරි ගැටලු තියෙනවද? ටීචර්ස්ලාට අහන්න පුළුවන්. හැෂ්ටැග් ගැන මොන හරි ප්‍රශ්න තියෙනවද? ඒ සර් කෙනෙක් ඉස්සෙල්ලාම අහලා තිනවා. දැන් මේ පෝස්ට් එක කාටද යන්නේ? ඒ කියන්නේ රීච් වෙන්නේ කාටද? මෙහෙමයි. දැන් අපි මේ දාපු පෝස්ට් එක අපි හිතමු නුගේගොඩ තියෙනනේ ගොඩක් ක්ලාස් ගම්පහක් තියෙනවා. වැඩිම ක්ලාසස් තියෙන ගම්පහ සහ නුගේගොඩනේ. දැන් මේ Facebook page 15ක් 20ක් තියෙනවා කියලා හිතමුකෝ නුගේගොඩට. ඉංග්‍රීසි වලට විතරක්. ඉංග්‍රීසි වල 9 10 11 O level ඉංග්‍රීසි උගන්වන පන්ති තියෙනවා 20ක්. Facebook page තියෙනවා 20ක්. ඉතින් මේ හැම page එකකම post දවසට එක ගානේ දැම්මේ නැති වුණත් අපි දුමු සතියකට එක ගානේ දානවා කියලා. ඒතකොට මාසෙට 4යි. ඒතකොට එක ආයතනයකින් 4 ගානේ දාපුවම 20කින් 80ක් හැදෙනවා මාසෙකට. ඊට වඩා ගොඩක් වෙලාවට වැඩි නම් මොන හරි post දානවනේ. post 500ක් විතර එනවා. එතකොට නුගේගොඩ ඉන්න අවට සහ මුළු ලංකාවටම මේ post 500ම හැම කෙනාටම visible වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැම කෙනාටම මේ post 500ම පේන්නේ නැහැ. ඒක මෙහෙම වෙන්නේ. අපි හිතමු අපේ Facebook page එකේ මම ඉස්සෙල්ලාම කියනම් page එකේ ඉන්න කට්ටියට කොහොමද මේක වෙන්නේ. Facebook page එක like කරලා ඉන්නවා නම් 1000ක් එහෙම නැත්නම් follow කරලා ඉන්නවා නම් 1000ක්. ඒ කියන්නේ 1000ක් දෙනෙක් ඉන්නවා අපේ Facebook page එකේ කියලා. එතකොට අපි දාන post එක සාමාන්‍යයෙන් මේ 1000න් 100කට තමයි සාමාන්‍ය විදියට පෙන්වන්නේ. අපි දාන එක post එකක්. අපි දාන හැම post එකම ඔය 18ටම යන්නේ නැහැ. සාමාන්‍ය විදියෙන් මම කියන්නේ. හැබැයි මේ hashtag එක දාපුවම ඒ කියන්නේ මේ hashtag එකත් එක්ක දාපුවම මේක වෙනස් වෙනවා. මේ සාමාන්‍ය විදිය වෙනස් වෙනවා. ඒ ඉන්න අයටත්. ඒ කියන්නේ මේ 18ටත් එහා ගොඩක් වෙලාවට මේක 200ක් විතර වෙන අවස්ථා තියෙනවා. ඒක වෙන්නේ ඇල්ගොරිතම් එකට ඇල්ගොරිතම් කියන තියරි එක අනුව තමයි මේක වෙන්නේ.
hashtag එකත් එක්ක දාපුවම මේක අනිවාර්යෙන් 1000ට වඩා වැඩි වෙනවා. මේ sorry 100ට වඩා වැඩි වෙනවා. 1000ක් ඉන්නවා නම් 100කට වඩා වැඩි පිරිසකට පෙන්නනවා. hashtag එකක් එක්ක දාපුවම. දැන් මේ මම කතා කරේ තමන්ගේ page එකට like කරලා follow කරලා ඉන්න අයට විතරයි. දැන් මේක මෙහෙම නැතුව අපිට අලුත් අයනේ ඕනේ දැන් කොහොමත් එක ස්ටුඩන්ට් කෙනෙක් හරි දෙන්නෙක් හරි 100ක් හරි 1000ක් හරි ආපුවම එයාලා Facebook page එකට follow කරනවානේ like කරනවානේ. දැන් අපිට ඕනේ අලුත් අයවනේ. අලුත් ළමයි ටිකක් හොයාගන්න ඕනේ. එතකොට මේ උඩ දාලා තියෙන මෙන්න මේ hashtag ටික දාපුවම දැන් මේ Facebook එකෙන් මම home එකට ගියොත් දැන් මේ එක විදිහේ post පෙන්නනවානේ right ඔන්න ඔය වගේ එක විදිහේ post අපිට පෙන්නනවා. එතකොට මේ විදිහට පෙන්නන post අතරට මේ hashtag එකක් එක්ක දාපු post ටික අපිට පෙන්නුම් කරනවා. ඒ කියන්නේ අපිට නෙමේ ස්ටුඩන්ට්ස් ලට සහ උන්ගේ දෙමව්පියන්ට පෙන්නුම් කරනවා. Facebook එක අපේ page එක කොහොමද අපිට පේනවනේ right. එතකොට මේ hashtag එකත් එක්ක දාපුවම වෙන්නේ මෙන්න මේ කියන formula එක ඒ කියන්නේ මෙන්න මේ 1000යි 100යි කියන දේ ඊටත් වඩා වැඩි වෙනවා. මේක හරියටම කවුන්ට් එකක් කියන්න අපහසුයි මොකද මේක ඇල්ගොරිතම් එකට වෙන්නේ. දැන් ආයතන 20ක් තියෙනවා නම් ආයතන 20ක් තියෙනවා. ඊට ආයතන 20ක් තියෙනවා. 20ම කරන්නේ එකම දේ ඉංග්‍රීසි උගන්වනවා O level ඉංග්‍රීසි 9 10 11 වසර වලට ඉංග්‍රීසි උගන්වනවා. එතකොට දැන් මේ hashtag එක අපි දාන්න පුළුවන්. සෙමිනාර් එකේදී මම කිව්වා නුගේගොඩ කියලා. එතකොට නුගේගොඩ ඉන්න අයට විතරක් මේක විසිබල් වෙනවා. ඒ කියන්නේ මේක රීච් වෙනවා සහ ඊට එහාටත් මේක රීච් වෙනවා. වැඩියෙන්ම අපි Facebook එකට කියනවා නුගේගොඩ ඉන්න ජනතාවට මේක පෙන්වන්න කියලා. ඉතින් Tamanට එතකොට පුළුවන් සර්ටමිස්ට කැමති ප්‍රදේශ ටිකක් මෙතෙන්ට දාන්න. මේක 15ක් වුණත් ප්‍රශ්නයක් නැහැ. hashtag එතකොට ටිකක් වැඩි වෙනවනේ ප්‍රදේශ දාද්දි. එතකොට වෙන්නේ අර අපතේ යන ටික තියෙනවනේ. දැන් මේ කියන 1000 ඇතුලේ අපි දන්නේ නැහැ කවුද ඉන්නේ කොහෙද ඉන්නේ කින්න මන්ද මොකුත්ම දන්නේ නැහැ. ඒකට අපිට මේ නුගේගොඩ කියලා දාපුවම මේ 1000 ඇතුලේ නුගේගොඩ ජනතාව අනිවාර්යෙන්ම ඉන්නවා. ඊළඟට මෙතෙන්ට අපි දැම්මොත් කෝට්ටේ කියලා කෝට්ටේ නුගේගොඩයි අතර ලොකේෂන් වලට මේ පෝස්ට් එක පෙන්නනවා. ඉතින් ඒ අතරත් දැන් ඔක්කොම තියෙන්නේ නුගේගොඩනේ මේ 20 තියෙන්නේ. එතකොට ඒක වෙන්නේ ඇල්ගොරිතම් එකට. එතකොට ලයික් කරලා තියෙන විදිය. අපි පෝස්ට් එකක් දානවා. දැන් මම මේ පෝස්ට් එකම ගන්නම්. අපි දාපු පෝස්ට් එකම දැන් මේ පෝස්ට් එකට ඔන්න මම ලයික් එකක් දැම්මා. මම මේ account එකෙන්ම මම්ම දාගත්ත ලයික් එකක් මේක. එතකොට මේකේ කමෙන්ට්ස් ඇටෙනවා. කමෙන්ට්ස් වැඩි වෙද්දී ලයික්ස් ටිකක් වැඩි වෙද්දී ඒ කියන්නේ engagement එක වැඩි වෙද්දී මේ පෝස්ට් එක මේක ගුණෝත්තර ශ්‍රේණියක් වගේ 20 නෙමෙයි සාමාන්‍ය විදියටත් 200කට එහා පෙන්නනවා. post likes වැඩි වෙද්දී මේක 200 නෙමෙයි 400 500 1000 2000 ඊට වැඩි වෙනවා. මොකද engagement එක වැඩි. ඒ කියන්නේ ඒක ඊට පස්සේ කැරකිලා ආයෙනවා ආයතනයේ quality එකට කැරකිලා යනවා. ඒ කියන්නේ දැනට ටීචර් කෙනෙක්ට තියෙන ප්‍රසිද්ධිය අපි හිතමු දැන් මේ වෙනකොට මෙතන ඉන්න ටීචර් කෙනෙක්ගේ සර් කෙනෙක්ගේ නමක් ගොඩක් අය දන්නවා. ඒ ටීචර්ගේ සර්ගේ ඉගෙන ගත්තු ළමයි ඉන්නවා.
යාලා දැක්කම මේක පොඩි ලයික් එකක් දානවා අයියෝ මම ඉගෙන ගත්ත සර් නෙමේ ටීචර්නේ මේ මෙච්චර කල් දැම්මේ නැති වුණාට ඉස්සරහට මේ විදියට වැටෙනවා මොකද එයාලට මේක පෙන්눔 කරනවා එතකොට එයාලා ලයික් දානවා එතකොට එයාලගේ යාළුවන්ගේ යාළුවන්ට මේක පෙන්නනවා ඔය වගේ මේක නිකන් ගුණෝත්තර ශ්‍රේණියක් වගේ වැඩි වෙලා යනවා ඒ කියන්නේ අපි හිතන්නේ නැති පරාසයකට මේක විහිදෙනවා ඕගනික් right ඕගනික් ඒ කියන්නේ කිසිම ගෙවීමක් නැතුව මේ පෝස්ට් එක සෑහෙන පිරිසක් අතරට යනවා කිසිම ගෙවීමකින් තොරව. How many likes or comments should one post again to be appeared on in other FB accounts? මෙහෙමයි sir මේක sorry miss නේද ඉෂාරා මිස් හරි. ඒ කියන්නේ ඉෂාරා මිස් මේක මෙහෙමයි වෙන්නේ දැන් likes කොච්චරද comments කොච්චරද කියන එක අතරම බලපහන්නේ නැහැ right engagement එකත් බලපානවා එකක් තුනක් තියෙනවා මේක බෙදෙන ප්‍රධාන තුනක් තියෙනවා මම මේකට කියන්නම් අපේ ඉන්සයිට් මාකටිං page එකට ගිහිල්ලා මාකටිං ෆනල් එකක් ගන්න මම ඒක පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියලා ටීචර් සර්ලර් පේන ඇති මෙතන තියෙනවා මාකටිං ෆනල් ෆනල් කියලා කියන්නේ පුනේලය අපි සිංහලෙන් කියන්නේ ෆනල් කියලා කියන්නේ පුනේලයකට එතකොට මේ මෙතන තියෙන මේ awareness consideration ඒ ටික බලන්න එපා මොකද මේවා ඇඩ්වාන්ස් විදියට හදපු මේ content එක මෙතන තියෙන්නේ සරලවම මෙච්චරයි හිතමු මේ කහ පාටින් පෙන්නන්නේ මේ අපි දාන පෝස්ට් එක බලපු මුළු සිසුන් සංඛ්‍යාව හෝ අපේ පෝස්ට් එක බලපු සම්පූර්ණ දෙමව්පියෝ හරි කවුරු හරි ප්‍රේක්ෂකයෝ ටික තමයි මේ කහ පාටින් පෙන්නන්නේ මෙන්න මේ තීරුව මෙන්න මෙතන ඉඳලා මේ තීරුව මේ කහ පාට තීරුව තමයි මේ මුළු සිසුන් සංඛ්‍යාව 50000යි කියලා හිතමු 50000කට පෝස්ට් එක යනවා පෙන්නනවා දැන් මම ආයේ මුලට ගිහින් සෙමින එකේ හිටපු නැති ටීචර්ස් සර්ලත් ඉන්න හින්දා මම කියන්නම් දැන් මෙහෙම Facebook එකට යද්දී මොන හරි පෝස්ට් එකක් තියෙනවා right මේ පෝස්ට් එක අපි දකිනවා දැක්කට අපි මේකට මුකුත් කරන්නේ නැහැ හිතන්න දැන් මේ පෝස්ට් එක කියලා මේ පෝස්ට් එක අපි දකිනවා දැක්කට අපි මුකුත් කරන්නේ නැහැ පල්ලහැට යනවා දැක්කා විතරයි අපි පල්ලහැට යනවා මේක බලන්නේ නැහැ හැබැයි මේ පෝස්ට් එක දැකලා අපි පොඩි ක්ලික් එකක් දෙනවා ඔන්න ඔහොම කරලා මේක ඕපන් කරලා බලනවා දැන් කොලයක් පැන්සලක් ළඟ තියෙනවා නම් මේ ටික ලියා ගන්න පුළුවන් පොත අරගෙන ලියා ගන්න reach කියලා ලියා ගන්න
එක ලියා ගන්න reach දෙක ගැන මම කියන්න එක කිව්වන් පස්සේ right මෙහෙම Facebook එකේ උඩ යට යද්දී එහෙම නැත්නම් home page එකේ මේ පේන stories තියෙන්නේ ඒ පොඩියට තියෙන මේවට කියනවා story කියලා. මේවා story. මේ ටිකක් තියාගන්න. මේ පොඩියට පේන කොටු ටික තමයි story. ඒ වගේම මෙතන sponsored කියලා තියෙන්නේ මේ ads තියෙන්නේ. ඔක්කොම දැන්වීම් තමයි තියෙන්නේ. කලින් මම මේවා කියලා තියෙනවා. sponsored කියලා තියෙනවා නම් ad එකක් කියලා. ඉතින් මෙහෙම post එකක් තියෙනවා. හැබැයි ඕක ක්ලික් කරන්නේ අපි පල්ලහැට යනවා. වීඩියෝ එකක් එනවා අපි ඒක ක්ලික් කරන්නේ පල්ලහැට යනවා. right ඊළඟට ඔහොම පල්ලහැට ගිහිල්ලා අපිට හිතෙනවා මොන හරි මෙතන තියෙන post එකක් ක්ලික් කරන්න ඕනේ. ඉතින් මම මෙතන වෙන post එකක් ගන්නම්. මොකද මම දන්නේ මොන අයද කියලා මේ home එකේ තියෙද්දි. මෙහෙම බලලා යන්නේ නැතුව දැක්කේ නෑ වගේ ගිහිල්ලා මේක ක්ලික් කරනවා. ඒකට කියනවා engagement එක කියලා. reach එක කියන්නේ අපිට පේන දේ. අංක 1 යටතට ලියන්න පුළුවන් අංක 1 යටතේ අපිට පේනවා විතරයි. ඒ කියන්නේ අපිට පෙන්눔 කරනවා visible වෙනවා right අපිට පේනවා. ඒක reach එකක් කියලා අපි කියනවා. reach උනා විතරයි. දැක්කා පමණයි. මේ post එක දැක්කා ඒක දැක්කා. ඉතින් ඒක එහෙම තිබ්බදෙන් අපිට ඕනේ අපි යනවා. මේකත් දැක්කා ඒකත් දැක්ක විතරයි අපිට වැඩක් නෑ අපි යනවා. පල්ලෙහාට යනවා නැත්නම් උඩට යනවා වෙන මොනවා හරි කරනවා. දැක්ක විතරයි. ඒක reach එකක් කියලා අපි හඳුන්වනවා. ටීචර් සර් තේරෙන විදිහට ලියා ගන්න පුළුවන්. ඒක එක්කෙනාට ලේසි එක විදිහට තේරෙනවානේ. ඒක ලියාගත්තන් පස්සේ අනිත් එක තමයි engagement එක. engagement කියන්නේ මොන හරි post එකක් තියෙනවා දැකලා යන්නේ නැහැ මේක පොඩ්ඩක් මෙතනින් ක්ලික් කරලා බලනවා. ඒ කියන්නේ මේක ඇතුළට ගිහිල්ලා පොඩ්ඩක් ඔබලත් බලනවා මොකද්ද මේ තියෙන්නේ කියලා. දැන් මම මේ මෙතන තිබ්බ post එක ක්ලික් කරලා බැලුවා. ඔන්න ඕකට කියන අපි engagement කියලා. ඒ කියන්නේ යම් කිසි දෙයක් අපි මේ post එකත් එක්ක කරා. මොන හරි දෙයක් අපි මේ post එකත් එක්ක කරා. ඒකට කියනවා engagement කියලා. සහ මේ post එකට අපි like එකක් දැම්මොත් right මේ වගේ මොන හරි like එකක් අකමැත්තක් මොන හරි එකක් දැම්මොත් ඒකටත් කියනවා engagement එකක් කියලා. ඊළඟට මේකට comment එකක් දැම්මොත් අපි ඒකටත් කියනවා engagement එකක් කියලා. මේ post එක share කරොත් ඒකත් engagement එකක් වෙනවා. සරලව කිව්වොත් යම් කිසි post එකක් වීඩියෝ එකක් මොන හරි දෙයක් page එකක් හරි වෙන්න පුළුවන්. ඒකත් එක්ක අපි මොන හරි දෙයක් කරා නම් engage වුණා නම් ඒක engagement එකක් කියලා මේ digital marketing වලදී අපි කලකරනවා. ඒ දෙක තමයි engagement කියන එක. ඊළඟට 3 click කියලා කියන්නේ දැක්ක වගේ ගියේ නැහැ right දැක්ක වගේ ගියේ නැහැ ගිහින් මෙතන බටන් එකක් තිබ්බා නම් ඒ බටන් එකත් අපි ඔබලා බලන්න පද්ද කියලා. එහෙම නැත්නම් වීඩියෝ එකක් නම් වීඩියෝ එක අපි ක්ලික් කරලා බලනවා. ඉතින් මම පෙන්නනවා මොකද්ද ක්ලික් කියන්නේ. දැන් මෙතන තියෙනනේ WhatsApp බටන් එක.
මේ මෙතන තියෙන WhatsApp බටන් එක තව පල්ලෙහාට ගියොත් තවත් post එක මොන හරි බටන් එකක් ඇති. අපේ page එකේ වැඩි buttons දාලා නැහැ. Okay. ඉතින් මේ බටන් එක ක්ලික් කරනකොට අපි ක්ලික් එකක් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ මේ බටන් එක ක්ලික් කරලා මේක මැසේජ් එකක් දානවා. එහෙම නැත්නම් වීඩියෝ එකක් නම් ඒක බලනවා. ඒතකොට ඒක ක්ලික් එකක් කියලා හඳුන්වනවා. එතකොට ඔය තුන තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. එකක් රීච් එක, දෙක එන්ගේජ්මන්ට් එක, තුන ක්ලික් එක. අපිට මොකද්ද කරන්න පුළුවන් මෙතන? අපි නෙමෙයි එන්ගේජ්මන්ට් කරන්නේ. අපි කරන්නේ අපේ ක්ලාස් එක ගැන අපි පෝස්ට් එකක් හදලා වැඩි පිරිසකට රීච් වෙන්න දානවා. මේ පාර්ට් එක අපිට කරන්න පුළුවන්. එන්ගේජ්මන්ට් එක කරන්නේ කවුද? ක්ලික් එක කරන්නේ කවුද? සිසුවන්. ඒ කියන්නේ සිසුවියන් නැත්තම් දෙමව්පියන් සායි අපේ අදාළ ඔඩියන්ස් එක. තමයි මේ දෙවෙනි පාර්ට් එකයි තුන්වෙනි පාර්ට් එකයි කරන්නේ. අපි කරන්නේ පෝස්ට් එක හදලා දැම්මා. ඉතින් මේ හෑෂ්ටැග් වලින් අපි කරන්නේ මෙන්න මේ හෑෂ්ටැග් වලින් කරන්නේ වැඩි පිරිසකට රීච් කරපු එක තමයි කරන්නේ. ඒ කියන්නේ වැඩි පිරිසකට මේ පෝස්ට් එක අන්තර්ජාලය හරහා Facebook, Instagram, YouTube හරහා අපි යවන එක තමයි අපි කරන්නේ. හැබැයි මේක එන්ගේජ්මන්ට් එක කරන්නේ අනිත් අය. එතකොට ආයතන 20ක් තියෙනවා නම් එකම දේ උගන්නන ඒ ආයතන 20න් අපේ ආයතනය එක ආයතනයක් උඩට ගන්න ඕන නම් අපි කරන්න ඕනේ එන්ගේජ්මන්ට් රේට් එක වැඩි කරගන්න. මෙන්න මේ කියන එන්ගේජ්මන්ට් රේට් එක වැඩි කරගන්න. දැන් මේ එන්ගේජ්මන්ට් රේට් එක කියලා කියන්නේ එකක් ලයික්ස් වැඩි වෙනවා. පෝස්ට් එකක් අපි ගමු 1200ක් තියෙනවා ලයික්ස්. ලයික්ස් වැඩි වෙද්දි මොකද වෙන්නේ? එන්ගේජ්මන්ට් රේට් එක වැඩි. එතකොට වැඩි පිරිසකට රීච් වෙන ප්‍රමාණය තවත් වැඩි වෙනවා. ඒ කියන්නේ අපි මේ මෙතන දාපු මේ 100 මේ 1000 2000 වුණා. ලයික්ස් වැඩි නම් මේ 1000 2000 තවත් වැඩි වෙනවා. 2000ටත් වැඩි වෙනවා. රීච් එක තව වැඩි වෙනවා. මේ තාම බූස්ට් කරලා නැහැ, රයිට්? රුපියලක්වත් වියදම් කරලා නෙමෙයි අපි මේ තාම කරන්නේ සල්ලි වියදම් කරන්නේ නැතුව. එතකොට ඊළඟට ලයික්ස් වගේම කමෙන්ට්ස් ෂෙයාර්ස් වැඩි වෙද්දි මේක තවත් වැඩි පිරිසක් අතරට යනවා. ඒක තීරණය වෙන්නේ මොකෙන්ද? මෙන්න මේ මැද තියෙන පෝස්ට් එකේ තියෙන අන්තර්ගතයෙන් තමයි ඒක තීරණය වෙන්නේ. දැන් ටීචර්ස් අසරලා අපිව විශ්වාස කරලා මේ පන්තියට ආවනේ. රයිට්. ඉතලම දැක්ක ඇඩ් එක තමයි මෙන්න මේ ඇඩ් එක. ගුරුවරුන් සඳහා Facebook and Instagram අලෙවි කරන. ඕනෑම විෂයක් සඳහා ඉලක්කගත සිසුන් වෙත දැන්වීම් ප්‍රචාරණය කියලා දෙන දිවයිනේ එකම පාඨමාලාව. මේ වගේ ඇඩ් එකක් කොහේවත් දැකලා නැහැනේ අනිවාර්යෙන්ම. ඒ කියන්නේ මේ මෙහෙම කෝස් එකක් මම දැනුවත් නම් කොහෙවත් ලංකාවේ කරන්නේ නැහැ. අපි තමයි මේ කස්ටමයිස් කරලා ටීචර්ස්ලට වෙනම බිස්නස් වලට වෙනම මෙහෙම කස්ටමයිස් කරලා ප්‍රොසෙස් කරන්නේ. ඉතින් එතකොට ඔව් ප්‍රශ්නයක් තියෙනවා නේ. right. okay. ඉතින් ඒ හින්දා තමයි මේ ඇඩ් එක බලලා තමයි ටීචර්ස්ලා අපි මේ කෝස් එකට සම්බන්ධ වෙන්නේ. එතකොට මේ අපි පාවිච්චි කරපු වචන right දැන් Facebook Instagram කියන එක ලොකු
මේ ගුරුවරුන් කියන එක පොඩියට දාලා මේ අනිත් වචන ලොකුවට දැම්මම නම් මොකද වෙන්නේ? ටීචර්ස් සර්ලාට තියෙන වැඩත් එක්ක දැන් ගොඩක් වෙලාවට 9ටත් මේ ක්ලාස් එකට එන්න බැරි ටීචර්ස් සර්ලා අද කොච්චර ඉන්නවද ක්ලාස් වල ඉන්න. හරි. සමහර ටීචර්ස්ලාට මේ වීඩියෝ එක බලනවා පස්සේ. ඒ තරමට වැඩ ඒගොල්ලන්ට. ක්ලාස් කරලා ගෙදර වැඩක් තියෙනවා. ආයේ ඉස්කෝලේ නම් ඒ වැඩක් තියෙනවා. ඔය ඔක්කොම තියෙද්දි අපි මේ වගේ පෝස්ට් එකක් අපි හදලා මේ වගේ ඇඩ් එකක් හදලා දැම්මා. දැන් Facebook එකේ ටීචර්ස් අසරලා ගැන විතරක් නෙමෙයි හැමදේම තියෙනවනේ ඇඩ් අනම්මනම් ගොඩාක් තියෙනවනේ. ඔය ඇඩ් අතරින් මේ අද එකතු වෙලා ඉන්න අපේ ටීචර්ස්ලා 80 ගානක්ද මන්ද මට මතක නැහැ කී දෙනෙක් ඉන්නවද කියලා. මේ ගුරුවරුන් 80 දෙනාට මේ ඇඩ් එක දැකලා ක්ලික් කරන්න හිතුනේ ඇයි? පොඩ්ඩක් හිතලා බලන්න. මේ පෝස්ට් එක දිහා බලලා හිතලා බලන්න ඇයි හිතුනේ? ඉස්සෙල්ලාම ලොකුවටම තියෙනවා ගුරුවරුන් සඳහා. මොකක්ද අපි කරේ? ටීචර්ව සර්වර් මේ පෝස්ට් එක දැකලා යන්න ඇරියේ නෑ. දැන් මේ වගේ එකක් තිබ්බොත් එහෙම ටිකක් මේ ඇතුලේ තියෙන පොඩි වචන කියවන්නෙම නෑනේ. 18 තමයි ඔළුවට යන්නේ ඉක්මනින්ම. 18000 ගාන තමයි යන්නේ. දෙක ඩිජිටල් මාකටිං ඉගෙන ගන්න පුළුවන් 18000කට. ඕක තමයි ඉස්සෙල්ලාම යන්නේ. ඊට පස්සේ තමයි මේ ඇතුලේ තියෙනව කියවන්නේ නේ. ඕකට තමයි කියන්නේ කන්ටෙන්ට් මාකටිං කියලා. ඒ කියන්නේ අපි හදන පෝස්ට් එක අපි සමත් වෙන්න ඕනේ මේ රීච් එකකට නෙවෙයි එන්ගේජ්මන්ට් එකට හරව ගන්න. ඒ කියන්නේ රීච් එකකට නෙමෙයි එන්ගේජ්මන්ට් එකකට හරව ගන්න ඕනේ. ඒ කියන්නේ දැක්කා පමණයි. ඇලෙන්නේ නැහැ කියලා අපි දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළා දිනවා ඇලෙන්න එපා කියලා. එක දේවල් වල. right? ඒ ලෞකික ජීවිතයේ තියෙන දේවල් වලට ඇලෙන්න එපා කියලා දේශනා කළා දිනවනේ. ඒතකොට දැක්කා පමණයි. ඉතින් එතකොට දැන් මේකත් දැක්කා පමණයි වුණොත් අපි මේ Facebook වල අපිට මේක කරන්න බෑ. දැන් ඒ බුදුරන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඒ වෙන දෙයක්. right? එතකොට අපි හදන පෝස්ට් උත් අපි මේ විදියට නිකන් දැකලා යන්න තිබුණොත් එහෙම right මේක නිකන් රීච් එකක් විතරක් වෙනවා. ඊළඟට අපි මේක ක්ලික් කරන්න ඕනේ. ඒකට තමයි කියන්නේ එන්ගේජ්මන්ට් කියලා. ඉතින් බුදුහාඳුරෝ දේශනා කරලා තියෙනවා ඕනෑම දෙයක් විඳින්න හැබැයි ඒක පස්සෙන් ඇලිලා ඒක දිගටම යන්න එපා. යම්කිසි සීමාවක් තියාගන්න කියලා එතනදිත් දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේක ක්ලික් කරනවා. ඊට පස්සේ මේක බලනවා. ඉතින් මේක හදාරනවා. හැබැයි මේක මැත්තේම ජීවත් වෙන්න එපා කියන එක තමයි කියන්නේ නේ. එතනත් දේශනා කරලා තියෙන එකයි. ඉතින් එතකොට දැන් මේ රීච් කියන එක ඕන කෙනෙක්ට කරගන්න පුළුවන්. එන්ගේජ්මන්ට් එක තමයි අපේ දක්ෂතාවය. ඉතින් අපි සමත් වෙන්න ඕනේ ටීචර්ස් අසරලා හදන කන්ටෙන්ට් පෝස්ට් වැඩි පිරිසකට අපි යවා ගන්න නම් මේ කන්ටෙන්ට් එක ශක්තිමත් වෙන්න ඕනේ. මේ බලන්න අකුරු ෆොන්ට් එක පාවිච්චි කරලා තියෙන විදිය right මේ ලෝගෝ දෙක නම්බර් එක තියෙනවා වෙබ්සයිට් එක තියෙනවා පිටිපස්ස මේ ටීචර්ගේ අත විතරක් තියෙනවා පිටිපස්සේ ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා නේ. ඉතින් මේ දේවල් ගැන ගැඹුරින් කල්පනා කරපුවා මේ හැම එකකටම තේරුමක් තියෙනවා. ඉන්සයිඩ් මාකටිං එකේ ලෝගෝ එක ගැන කතා කරොත් මට පැය දෙක තුනක් කතා කරන්න පුළුවන්. හැම දෙයකම ගැප් වෙච්ච ලොකු අර්ථ තියෙනවා. ඉතින් මේ අර්ථාන්විතව සහ ආකර්ෂණය ඒක තමයි අංක 1. ආකර්ෂණය ලැබෙන විදියට සහ මේක ක්ලික් කරන්න ඕන. දැක්කා විතරයි බෑ right? දැකලා විතරක් යන්න බෑ. මේක ක්ලික් කරන්න ඕන. එතකොට Facebook එකෙන් හඳුනා ගන්නවා මේ දාලා තියෙන පෝස්ට් එකට. ඒ කියන්නේ ඉන්සයිඩ් මාකටිං එකෙන් දාලා තියෙන මේ පෝස්ට් එකට ගොඩාක් අය කැමැත්ත පළ කරලා තියෙනවා. කැමැත්ත කියන්නේ ලයික්ස් විතරක් නෙමෙයි. මේක ගොඩක් ක්ලික් කරලා තියෙනවා. දැන් අපි මේකේ කමෙන්ට්ස් නම් ගොඩක් නැහැ. ටීචර්ස් වලට වෙලා නැහැනේ මේකට කමෙන්ට් දාන්න. right? එතකොට ෂෙයාර්ස් තියෙනවා 87ක්. ඉතින් තව අයත් එක්ක බෙදාගෙන තියෙනවා මේ පෝස්ට් එක. මෙතන තමයි රහස තියෙන්නේ.
ඒ කියන්නේ හදන පෝස්ට් එක කන්ටෙන්ට් එක හොඳට ආකර්ශනීය වෙන විදියට විශ්වාසය ගොඩනැගෙන විදියට සහ අධ්‍යාපනයේ ස්වභාවයට හානි නොවන විදියට. ඉතින් ඔය සමහර ටියුෂන් කඩ කියන ගානට වැටෙන්න හේතුව තමයි සමහර අය දවස් 15න් 20න් එහෙමත් ඉංග්‍රීසි මම දැකලා තියෙනවා පෝස්ට් දාලා දෙනවා. කතා කරන්න පුළුවන් කරනවා ඉංග්‍රීසි කතා කෙරෙන්නේ. වෙන මොනවායි සබ්ජෙක්ට් එක. එහෙම දාලා තියෙනවා. ඉතින් ඒ වගේ දැන් නම් ඒව දාන්න යන්න එපා. මොකද හැමෝම දන්නවා දැන් මේක දාලාම මේ ශ්‍රේෂ්ඨ කාලා තියෙන ගොඩක් අය. මේ ගුරු වෘත්තිය කෙනෙක් මේ පෝස්ට් හදලා ඉතින් ටීචර් කෙනෙක්ගේ සර් කෙනෙක්ගේ ෆොටෝ එකක් අවශ්‍යම නැහැ. රයිට්? ඉතින් ලස්සන්ට ඇඳලා ඉන්න පෝස්ට් එකක් ෆොටෝ එකක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකත් වටිනවා. රයිට්? ඉතින් මොකද ඒ පර්සනැලිටි එක අනුව කෙනෙක්ගේ ෆොටෝ එක දැක්කම ඒකට තියෙන පොඩි වැලියු එකක්. ඒකත් හරි ඒකත්. ඒ වගේම තමයි ඊට වඩා මේ වචන ගොඩක් පවර්ෆුල්. පාවිච්චි කරන වචන. මේ වගේ මොන හරි ආකර්ෂණය ලබා ගන්න පුළුවන් වචන ටිකක් අපි පාවිච්චි කරන්න ඕනේ. කලර් ග්‍රේඩින් වර්ණ ඒ කියන්නේ කලර් කම්බිනේෂන් එක ඒ කියන්නේ වර්ණ සංයෝජනය හරියට පාවිච්චි කරන්න ඕනේ. එතකොට තමයි S දෙකට ප්‍රියමනාප ඔළුවට හැම ඒ කියන්නේ අපේ මුළු සෙන්සර් වලට දැන් කියන්නේ අපේ තියෙන සෙන්සර් වලට මේක වදින්නේ මේ පෝස්ට් එක කියලා. ඒකට තමයි මේ ක්ලික් කරන්න ඉතින්. ඊට පස්සේ තමයි මේක ක්ලික් කළා මේක ඇතුලේ තියෙන එක බලන්න හිතෙනවා ඊළඟට. මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා අපි කියවලා බලනවා නේ. මේ ඩීටේල්ස් ටික කියවලා බලනවා. මොනවද මේකේ තියෙන්නේ. ඔන්න ඔක තමයි දක්ෂතාවය. ඉතින් මේ පෝස්ට් එක කියවද්දි අර කන්ටෙන්ට් මාකටිං ගැන ඉස්සරහට මම කියලා දෙනවා. කොහොමද පෝස්ට් එකක් හදාගන්නේ. දිග වැල් වට අරන් දාන්න ඕනේ නැහැ. හරි සරලයිනේ. දැන් මේ පෝස්ට් එක හරි සරලයිනේ. දැන් මේක ලෝක ගුරු දිනය වෙනුවෙන් ඔව් ටීචර්ස්ලා 50කට සිස්ටම් නොලෙජ් රයිට් දැන් ටීචර්ස්ලා සර්ලාට තියෙන ප්‍රශ්නයක් මේ නොලෙජ් එක ඔන්ලයින් වැඩ කරන්න. ඒතකොට දැන් මේක දාවම ගුරුවරුන් කියලා විතර නොමිලේ 50කට දෙනවා. මේ කෝස් එක. මේක ඇතුළට ගියාන් පස්සේ මේ විස්තර ටික තියෙනවා. right? අන්න ඒ වගේ. ලොකු දිග විස්තර අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට පෝස්ට් එකට වීඩියෝ එකට මේක ඇතුලේ ලෝගෝස් තියෙන ලෝගෝ ටික ඔක්කොම දාලා right? ඉංග්‍රීසි නම් තියෙන ලෝගෝ ටික ඔක්කොම දාලා තියෙන වචන ටික දාන්න පුළුවන් ඔක්කොම දානවා මේක ඇතුළට. වැඩක් නැහැ. සිංහලෙන් මේක වර්ක් ෆේල්. අවශ්‍යම ටික දෙන්න දීලා ගන්න පෝස්ට් එක ඇතුළට කියවන්න දෙන්න මේ දිග විස්තරේ මෙතනින් දාන්න. අවශ්‍ය විස්තරේ දිගට දාන්න විස්තරේ. හැබැයි මේ පෝස්ට් එක හරිම සරල වෙන්න ඕනේ. දැන් මේකෙත් ටිකක් වචන වැඩි. ඒත් ඉතින් මේ වචන ටික දාන්න මෙපේ අපිට. ඒත් අපි ඒක ගන්නට කරලා තියෙනවා අපේ ග්‍රැෆික් ටීම් එකෙන් කරලා තියෙනවා. මොකද මේ අකුරු ටික පුළුවන් ප්‍රමාණයට මේ ඇතුළට දාලා තියෙනවා. ටීචර්ස්ලා බලන්නේ ලෝගෝ එකක් දානවා, කන්ටැක්ට් නම්බර් ටිකක් දානවා, වෙබ්සයිට් උයි තියෙන නම්බර්ස් ටික ඔක්කොම දාලා තියෙන ටික ඔක්කොම මේක ඇතුළට ඔබනවා. එතකොට දැක්කා පමණයි. දැක්කම විතරයි අන්තිමට මුකුත් නැහැ. ඒ කියන්නේ එන්ගේජ්මන්ට් එක නැහැ. ඒ කියන්නේ මේ දෙවෙනි කාරණේ ඉටු වෙන්නේ නැහැ අපේ. රීච් එක විතරයි වෙන්නේ. එන්ගේජ්මන්ට් එක නැහැ. ඉතින් ක්ලික් එකක් නැහැ. එතකොට රිසල්ට් එක නැහැ. කොච්චර හොඳට ටීචර් කෙනෙක් සර් කෙනෙක් පන්ති කරත් right මාකටිං හරියට කරගන්න බැරි වුණොත් අපේ ටීචර්ටයි සර්ටයි ලොකු රිසල්ට් එකක් ගන්න බෑ. ඉතින් ඒකයි තියෙන දැන් මම සෙමින එකේ කිව්වා සමහර ගුරුවරුන් ඉන්නවා ඕන් එහෙම හොඳ ප්‍රතිඵලයක් හොඳ අවුට්පුට් එකක් දෙන්නේ නැහැ. අපේ දරුවන්ට ඉගෙන ගන්න ළමයින්ට හරියට ඇත්තටම සිංහලෙන් කිව්වොත් උගන්වන්නේ නැහැ හරියට. හැබැයි කම්පැනි එක ටිකක් ලොකුවට පෙන්නලා තියෙනවා මාකටිං උතුරන්න තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට ළමයි වැඩි වෙලා ළමයි වැඩි ආදායම වැඩි. හැබැයි ඉතින්
ඒත් ඉතින් සමහර අය හිතනවා නෑ ඒක තමයි ඒගොල්ලෝ උගන්වන විදිය තමයි හරිය කියලා. මේ රැල්ලක් හදලා තියෙන්නේ රයිට්. මේක ඇවිල්ලා රැල්ලක්. කියන්නේ පිටට පෙන්වන දෙයක්. මේක තමයි මේ බාහිරව පේන දේ. ඉතින් අපේ ඉතින් ලංකාවේ හැටියට ඔය වගේ රැලි බොහොම ආදරෙන් බාර ගන්න අපේ ජනතාව. ඉතින් යාළුවා බලන්නේ නැහැ උගන්න දැන්. කම්පියුටර් කෝසස් තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් කරන්නේ. ළමයින්ට O level English fail O level ඒ කියන්නේ කම්පියුටර් කෝස් එක කරනවා ඉංග්‍රීසි වලින්. දැන් මම මේක ඉංග්‍රීසි වලින් කරා නම් එහෙනම් මොකද්ද වෙන්නේ බලන්න. මේ කියන දේවල් ටික. මට මේ සිංහලත් සමහරලාට හරි සිංහල වචනේ කියන්න ඕන සිංහල වචනේ සමහරලාට පොඩ්ඩක් පැටලෙනවා. නේ? අන්න ඒ වගේ. ඉතින් අර රැල්ල තමයි හදන්නේ. නම හදනවා කම්පැනියට මොන හරි ලොකු ඒක නමක් දාලා වීඩියෝ එකක් දාලා ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා. හැබැයි ඒකෙන් අවුට් වෙන ළමයි සමහර අය බින්දුවයි. මෙලෝ දෙයක් දන්නේ නැහැ. කම්පියුටර් කෝස් කරන ගොඩක් අයට කිසිම දෙයක් දන්නේ නැහැ. සර්ටිෆිකේට් එකක් දෙනවා. ඇයි මේ මාකටිං කියන එක පාවිච්චි කරන්නේ නැති හින්දා. ඉතින් මේ හොඳට අපේ උගන්වන ගුරුවරුන්ට මේ ළමයි නැත්තේ මාකටිං කියන එක හරියට පාවිච්චි කරන්නේ නැති හින්දා. අනිත් අයට ඒ ආයතනය ගොඩක් මල්ටි නේෂනල් කම්පැනි පවා මේ ලංකාවේ තියෙනවා. ඒව පවා ඒ විදිහට යන්නේ ඇති දෙයක් නැහැ සමහර වෙලාවට ඒවල. ඇත්තටම. බෞතරයක් ගැන මම කියන්නේ බෞතරයක් ඇත්තටම මේ කිසිම ක්වොලිටි එකක් නැහැ අධ්‍යාපනයේ. හැබැයි ඒගොල්ලෝ ඒ බිස්නස් එක ඒ ව්‍යාපාර ඒ ආයතන ඉස්සරහට යන්නේ මාකටිං හින්දා. මේ දේවල් පාවිච්චි කරලා. ඉතින් ඒගොල්ලන්ට එහෙම යන්න පුළුවන් නම් මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න ටීචර්ස්ලාට කොච්චර ගමනක් යන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. එතකොට අපි මේ කරුණු ටික හරියට කරගෙන අපි පොලිෂ් කර ගන්නවා නම් අපේ මේ මාකටිං පැත්ත රයිට් මාකටිං පැත්ත පොලිෂ් කර ගන්නවා නම් අපිට තව දුර ගමනක් යන්න පුළුවන්. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් ටීචර්ස්ලාට. අද ක්ලාස් එක දැන් 11යි වෙලාව අපි ඉවර කරමු. මොකද ඊළඟට අලුත් පොයින්ට් එකක් අපි අලුත් ලෙසන් එකක් පටන් ගන්නවා. ඉතින් ඒක දැන් පොඩ්ඩක් පටන් අරගෙන තියලා තේරුම් ගන්න නැහැ. අලුත් දවසක අලුත් පාඩමක් පටන් ගමු අපි ඊළඟ. හරි මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් ටීචර්ස්ලාට. ජයන්ත සාහල තියෙනවා right Facebook business manager ගැන අපි ඉස්සරහට කතා කරනවා business suite එක business manager ගැන ඉස්සරහට කතා කරනවා ඊළඟට ads manager ඒ හැම දෙයක් ගැනම ඉදිරියේදී කතා කරනවා ඔව් අපි ලබන සතියේ Photoshop කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ සර් මේ මොකද Photoshop ඉක්මනින්ම කරා නම් හොඳයි. මොකද මේත් එක්කම Photoshop තිබ්බනම් තමයි එතකොට post එකක් හදාගෙන මේ ඉස්සරහට අපිට වැඩි කරගෙන යන්න පුළුවන්. මොකද දැන් මාකටිං කරන්න කලින් post එක හදන විදිය කියන්න ඕනේ. ඒ නිසා. මේ ඉෂානි WhatsApp ගැනත් අපි කියලා දෙනවා. මොකද හේතුව දැන් මේ ඔක්කොම අපි ඔය ඔක්කොම ඇඩිෂනලි තමයි කියලා දෙන්නේ. ඉතින් අමතර දෙයක් විදිහට අපි කියලා දෙනවා. ඉතින් අර මේකත් එක්කම ඔක්කොම කරන්න ගියාම අපේ ටයිම් එක මත වෙනවා ප්‍රධාන දේවල් කරන්න. ඉතින් අර අනිත් කෝස් එක තියෙන අපේ ටෙක්නිකල් පොඩක් ඉන්න මම ඒක පෙන්නන්නම්. online system knowledge for teachers. දැන් මේ තියෙන කෝස් එකෙන් ප්‍රමාණයක් ටීචර්ස්ලාට කවර් වෙනවා right? මේකේ දීලා තියෙන මේ කෝස් එකෙන් යම් ප්‍රමාණයක් කවර් වෙනවා මේ කෝස් එකෙන් අපි කියලා දෙනවා. හැබැයි සිස්ටම් ඔන්ලයින් වැඩ කරන විදියයි ආශ්‍රිත තියෙන ඔක්කොම ගැඹුරින් කියලා දෙන එකක් තමයි මේ කෝස් එක right? ඉතින් පටල ගන්න එපා. ටිකක් ගැඹුරට කියලා දෙනවා මේ කෝස් එක හරහා. ඉතින් මේ කෝස් එකත් හොඳයි. මොකද එතකොට ඔය WhatsApp business app එක අපිට ස්ටාෆ් එකක් ඕන වෙන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් මැසේජ් එකක් දාපුවාම ටියුෂන් ක්ලාස් එකේ තියෙන අපි හිතමු O level
එකේ ඉඳලා 13 වෙනකම් වසර වෙනකම් තිබ්බම කවුරුහරි දෙමාපියෙක් දානවා මැසේජ් එකක් 7 වසරේ මැත්ස් කියලා. 7 වසරේ මැත්ස් කියලා ටයිප් කරු ගමන් ඒ 7 වසරේ මැත්ස් කියන එකට අදාළව මැසේජ් එකක් වෙනම යාට යනවා. 8 වසර ගැන දාපුවම 8 වසරට අදාළව මැසේජ් එකක් යනවා. ඉතින් ඒ වගේ හරි මේ ලේසි WhatsApp එක අපි හරියට පාවිච්චි කරොත් right ඒ වගේ මේකේ ගොඩක් මේ කෝස් එකේ කියලා දෙන්නේ ඒක අපි දැන් මේකත් තව වෙනස් කරලා ඇඩ්වාන්ස් කරනවා තව ටිකක් ඇඩ් කරනවා මේකට මොකද ටීචර්ස් කරලා කෝල් කරලා අපෙන් අහනවා අපිට මේක අවශ්‍යයි මේක තේින්න අපි බැලුවේ තවත් මේක ඇඩ්වාන්ස් කරලා එකපාරම සම්පූර්ණ ෆුල් පැකේජ් එකක් දෙන්න. එතකොට ආයෙතින් ටීචර්ටයි සර්ටයි කිසිම ආයතනයකට ගිහිලා කම්පියුටර් ගැන ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. මූලික පරිගණක දැනුම ඉඳලා එන්ඩ් එක වෙනකම් මේ කෝස් එකෙන් කියලා දෙනවා මේ ඔන්ලයින් සිස්ටම් නොලෙජ් for ටීචර්ස් කියන මේ කෝස් එක. රයිට් ඉතින් මේක තව ඩෙවලොප් කරනවා හෙට නැත්නම් අනිද්දා මේ කෝස් එකට තව කන්ටෙන්ට්ස් ඇඩ් කරලා මේකේ ඩියුරේෂන් එකත් වැඩි කරනවා අපි. Photoshop software එක මොකද්ද දාගන්න ඕනේ? ඔව්. සර් මේ සර්ට දාගන්න පුළුවන් Photoshop CS3 වගේ ඇති. CS3 කියන එක දාගත්තම ඇති. ගැටලුවක් නැහැ. අපි CC තමයි උගන්වන්නේ. Photoshop CC කියන එක උගන්වනවා. CC කියන්නේ ඊට වඩා පස්සේ ආපු අලුත් version එකක්. සමහර කම්පියුටර්ස් වල CC වැඩ කරන්නේ නැති වුණොත් CC Photoshop CS3 වලින් වැඩ කරගන්න පුළුවන්. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. 2021 right ප්‍රශ්නයක් නැහැ. කොහොමත් එකම විදියට තමයි පොඩි වෙනසක් තමයි තියෙන්නේ. ඔව් කමක් නැහැ සර්. ප්‍රශ්නයක් නැහැ. 2021 version එක තිබ්බට ගැටලුවක් නැහැ. ඒකේ පොඩි වෙනසක් තියෙන්නේ. සතියට එක දවසක්ද තියෙන්නේ කියලා අහලා තියෙනවානේ ප්‍රොෆෙසර් කෙනෙක්. සති දවස් දෙකක් තියෙනවා. එකක් සඳුදා අනිත් එක බදාදානේ. අනිද්දා. ඔව් සඳුදා බදාදා තියෙනවා. ඉෂානි මිස් 2015 CC ප්‍රශ්නයක් නැහැ. මේ ඕනම version එකක් තිබ්බට පොඩි වෙනසක් තියෙන්නේ. CC Adobe Photoshop CS3 එකයි අලුතෙන් ආපු ඒවා අතර ලොකු වෙනසක් නැහැ. ඒක අපි කියලා දෙනවා කොහොමද අනිත් version වලින් කරන්නේ කියලා. right ඉෂාරා මිස් නේ ඉෂාරා මිස් increase followers වල ඒ කියන්නේ page එකට increase ලා වැඩි කරගන්න මේ sorry followers ලා වැඩි කරගන්න විදිය අපි ඉස්සරහට කියලා දෙනවා. මයික් එක කාට හරි ඕන නම් මයික් එක ඕන නම් කියන්න මම මයික් එක ඔන් කරන්නම් දැන්. මයික් එක අවශ්‍ය මිස් කෙනෙක් ඉන්නවා නම් මට ටෙක්ස්ට් එකක් දාන්න මම මයික් එක ඔන් කරන්න. අපි මේ අද වෙනකන් ඉගෙන ගත්තු දේවල් වලට අදාළ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අර කෝස් එකෙන් පිට අහන්නට අපි ටයිම් එක පොඩ්ඩක් මැනේජ් කරගන්න අමාරු වෙන නිසා. අනිත් කෝස් එක ගොඩක් වෙලාවට මේ මාසේ 20 පටන් ගනී. අර සිස්ටම් ඔන්ලයින් සිස්ටම් නොලෙජ් එක. ඒක ෆුල් පැකේජ් එකක්. ඒක සම්පූර්ණයෙන්ම තියෙනවා. හරි. එහෙමනම් ටීචර් සර්ලාට හැමෝටම සුබ රාත්‍රියක්.
හොඳින් වැට් එක කරගන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් WhatsApp එකෙන් අහන්න. රංජිත් සර් අහලා තියෙනවා Facebook account එකේ sponsored කියලා වැටෙන්නේ කොහොමද? ඒ කියන්නේ sponsored කියලා වැටෙන්නේ සර් ad එකක් නම් තමයි sponsored කියලා වැටෙන්නේ. ඒ කියන්නේ කවුරු කෙනෙක් සල්ලි දීලා තමයි ad එක දාලා තියෙන්නේ. sponsored කියලා වැටෙන හැම තැනකම ad එකක් තමයි තියෙන්නේ. හරි. එහෙමනම් හැමෝටම good night. Okay, you're welcome. You're welcome. Thank you. Good night. Good night, sir. Good night.